So we were on the page line number 9 or 10, I think. Yes, 10 ඉවර කරන්නේ අපි නේ. Number 11. Of all beyond itself does thou bid you. Okay. ඔයා මේ හැම දෙයකටම වඩා හැම තැනම හැම පැත්තක්ම ඔයාට පුළුවන් ඔයාගේ පිනිවලින් ඔයාගේ වතුරෙන් තෙත් කරන්න, මොයිසන් කරන්න නේ. මෘදු බිමක් හදන්න පුළුවන් ඔයාට කියලා මේ කියන්නේ. They are talking about green rushes like our rivers. මෙතන our rivers කියන්නේ මේ කවියා ජීවත් වෙන එංගලන්තයේ ගංගාව කියන එක නේ. Our rivers කියන එක. The rivers of England. ඒ වගේම තමයි නේ. ඒවා ගලාගෙන යනවා ඒ ගංගාව තමයි මේ ගංගාවත්. ඒ ගංගාවේ වෙනසක් නැහැ කියන එක. මේ ගංගාව කරන්නේ පෝෂණය කරන එක තමයි. මිනිස්සුන්ට වතුර දෙන එක තමයි. ඔයා කරන්නේ ඒක තමයි කියලා මේ කියන්නේ ගංගාවට. ඒතර ඔයාට විඳින්න වෙන්නේ තිනක පෙලින් කියන්නේ සුන්දර ඉරේලිය. ඔයත් මත වැටෙනවා, ලැබලෙනවා නේ. ඔයා ගාව තියෙනවා පුංචි පුංචි දූපත්. ඒක වෙනසක් නැහැ. ඔයා ගංගාවක්, ඔයා සාමාන්‍ය ගංගාවක්. ඔයා බොහොම වේගයෙන් සතුටින් ඊළඟ පෙලින් කියන්නේ මුහුදට ගලාගෙන යනවා. ඔයාගේ අරුමයක් නැහැ, හුදුමයක් නැහැ ඔයා තුල කියන එක. හරි. So we have completed 2 works now. අපි දැන් වැඩ දෙකක් කරා මෙතන. එකක් තමයි අපි පේලි වල තියෙන වචන වෙනස් කරගත්තා. වෙනස් කරලා ඒක සිම්ප්ලිෆයි කරලා මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක උත්සාහ කරගත්තා තේරුම් ගන්න. Then secondly දෙවෙනුව අපි කරපු වැඩේ තමයි we take the lines. මේ lines 14 තිබුණ එක එක lines අරගෙන අපි අපේ භාෂාවෙන් අපේ විදියෙන් ලියාගත්තා මේක. So now you have 2 works done. කරපු වැඩ දෙකක් ඔයගොල්ලෝ ගාව දැන් තියෙනවා. So you may have a brief understanding. Then යම් තේරුමක් ඔයගොල්ලන්ට එන්න ඇති මොකද්ද මේකේ වෙන්නේ කියන එක. So here you can see I have divided this part into 2. පළවෙනි පේලි 8යි ඊළඟ පේලි 6යි මම මේක වෙන් කරා. ඒත් ඔයගොල්ලෝ දැක්ක මේ පළවෙනි පේලි 8 තුල කතා කරේ මේ ගංගාවේ තියෙන ගැඹීරත්වය ගැන. pride එක, danger, superiority කියන එක නේ. ඊළඟ පේලි 6න් මේ ගංගාව සාමාන්‍ය ගංගාවක් බවට පත් කරා. normal river එකක් කරා. ටියුට් එක තියෙන කට්ටිය පොතේ ටියුට් එක කිලියා ගන්න.
Starting from here, I think. So I'm clearing these things. Right. We are going to the third work. අපි තුන්වෙනි එකට යමු. සමහරට කලින් කරලා ඇති. කරපු කට්ටි චුට්ටක් අපහු රිවයිස් කරගන්න මේක කතුවරයා ගැන පොඩි විස්තරයක් අපි කතා කරමු. We can take out the main important points about the author. So John Keats was an English romantic poet. He can be introduced as one of the main figures of the second generation of romantic poets. තොර වැදගත් වෙන එක පොයින්ට් එකක් තමයි පුතේ romanticism කියන එක. සබාදහමවාදී ස්නේහවාදී කවියෙක් මෙයා. අනේ පොයින්ට් එක ලියලා නැත්නම් ලියා ගන්න ලියවනම් අලියා ගන්න ඕනේ නැහැ. romanticism කියන එක. එයාගේ ස්ටයිල් එක romanticism කියන එක. Okay, John Keats was an English romantic poet. He can be introduced as one of the main figures of the second generation of romantic poets, along with the Lord Byron, Percy Shelley. However, contribution of John Keats to English literature lasted for a very short time. කෙටි කාලින ජීවිතයක් ඔහු ගත කරන්නේ. ඔහු තුළ තිබුණු කෙටි ආයුෂ නිසා. His poems were not generally well received by critics during his lifetime. Nevertheless, his reputation grew after his death. මරණයෙන් පස්සේ තමයි මෙයාගේ කවි ජනප්‍රිය වුණා කියලා මම කතා කරලා මේදා. 1900 වසර අවසානයේදී he had become one of the most beloved of all English poets. ඔහු මිය ගියාට පස්සේ ඔහු දෙවන්ත ලෙස ඉංග්‍රීසි ජාතිකයන් ලෝකයේ විසින් ආදරයට ලක් කරපු කවියෙක් බවට පත් වෙනවා. He had a significant influence on a diverse range of poets and writers. ඔහුගේ කවි අනුගමනය කරපු ඔහුගේ ශෛලිය අනුගමනය කරපු බොහෝ ලේඛකයෝ ලෝකයේ තුල දකින්න හම්බ වෙනවා. The poetry of Keats is characterized by sensual imagery. අන්න පොයින්ට් එක පුතේ මෙයාගේ කවි තුල අපි දකිනවා sensual imagery. හිත ආකර්ෂණය කරගන්නා වූ හිතට බලපෑමක් එල්ල කරන්න පුළුවන් රූපක භාවිතය. රූප අපි දැක්කා අර කවියේ නයිල් එක තුල පවා අමුතු රූප හිතට මවනවා. Sensual imagery, most notably in the series of Oddies. Oddies කියලා කියන්නේ පුතේ poems that speak to a person or thing or a celebrate a special event. එතන මෙයාගේ මේ ස්ටයිල් එක තියෙන Oddies. Oddie කවි රටාව තමයි තියෙන්නේ. ඔඩියක් කියලා කියන්නේ කෙනෙක් හරි දෙයක් හරි විශේෂිත පුද්ගලයෙක් හරි සමරන්න කියන කවි. ප්‍රශස්ති වගේ අන්න අර්ථයක් එන. එතන මේ නයිල් කියන කවිය යන්නේ ඔඩි කියන මට්ටමට තමයි යන්නේ.
Today, his poems are some of the most popular and analyzed ones. ඉංග්‍රීසි සාහිත්‍ය තුළ දැවැන්ත ලෙස විචාරයට ලක් කරන කවි මොහුගේ කවි අපි දකිනවා. ඉපදෙන්නේ එංගලන්තයේ 1795 1803 when he was only 8 years old. He was sent to John Clark School in Enfield, and there he was more interested in classics and history. Young Keats was introduced by his schoolmates as a volatile character. He was always in extremes and tended to indolence and fighting. අමුතු චරිතයක්. ගහගන්න යනවා, අනිත් කන්ට ගහන්න යනවා, වයලට් චරිතයක් මේකනේ. නිතර වෙනස් වෙන චරිතයක් නේ. කොහොම හරි පසු කාලීනව ඔහු කියවන්න ඉගෙන ගන්න බොහොම දීප්තිමත් ශිෂ්‍යයෙක් බාටපත් වෙනවා. පසුව he had higher education in King's College London. As a poet, his contribution enormously to romanticism. මම කිව්වා මේ romanticism කතාව අපි අනිවාර්යයෙන්ම අපි උත්තරයක් තුල මතු කරන්න ඕන romanticism කියන එක. කෙටි කාලීනයි 1921 මැරෙනවා, අවුරුදු 25 මැරෙන මනුස්සය. ඒතර මේ විචාර දැවැන්ත නිර්මාණ ඔහුගෙන් බිහි වෙන්නේ කෙටි කාලය තුල, අවුරුදු 25ක කෙටි ජීවිත කාලය තුල තමයි ඔහු ඒ තරම් දැවැන්ත නිර්මාණ තෝගයක් කරන්නේ නේ. ලෝකයක් වෙනස් කරන්න පුළුවන් තරම් නිර්මාණ ඔහු කරන්නේ. සෝ හිතන්නේ පුතේ ඔයගොල්ලෝ ගන්න ඇති කවිය ගැන අවශ්‍ය විස්තර ටික. Okay, we'll move to the introduction. Point 4 අපි යනවා හතරවෙනි වැඩේට අද කරන. මේකත් මචං කරලා ඇති අපි ගමන්නේ අපි ආයි සාකච්ඡා කරගමු මේ සම්බන්ධව තමත් වේගෙන්. So you can have the number 4 කියලා දාගන්න පුතේ මාතෘකාව introduction එක. Right, බලමු අපි. The poem tells us about the green river in Africa. දැන් වැදගත් විතරයි අපි මේකෙන් හොයාගන්න උත්සාහ කරන්නේ. කවි අපිට කියන්නේ අප්‍රිකාවේ තියෙන Great River, මහා දැවැන්ත ගංගාව, නයිල් ගංගාව ගැන කවියා කරන වැඩක් මෙතන තියෙනවා. පර්සනිෆයි කරනවා. මම කිව්වා මේක ඔඩි කියන එක. ඔඩි එකේදී ප්‍රශස්තියක්, ගුණ ගායනයක් කරන්නේ. හැබැයි කවිය මෙතන කරන්නේ පර්සනිෆයි. පර්සනිෆයි කියලා කියන්නේ මානව ස්වරූපයක්, ජීවමාන ස්වරූපයක් අජීවී දෙයක් ලබා දෙනවා. Personify the river or has given life. ජීවිතය ආමන්ත්‍රණය කරනවා ගංගාවට, ගංගාව පණ තියෙන දෙයක් කියලා හිතාගෙන. ඔයගොල්ලෝ වැදගත් පොයින්ට් විතරක් ගන්න. නයිල් ගංගාව ගලාගෙන යන ඩෙකන් පෙට්ටුව එකේ ඉඳලා. එහෙම නැත්නම් අපි කියන වික්ටෝරියා ලේක් එක. එතනින් තමයි පටන් ගන්න. ඒකයි අර කවිය තුල අපි දකින්නනේ පුතේ එක තැනක තියෙනවා මොකද්ද මේ Deccan කියලා තියෙනවනේ නේ, Cairo and Deccan. So Deccan is the starting point or Victoria Lake. This is one of the most ancient rift valleys on the earth. මිටියාවතක්. ඒ මිටියාවතෙන් තමයි මේක පටන් ගන්න, පැරණි මිටියාවතක්. Moon Mountains කියලා කියන්නේ කතාව හින්දා තමයි අපි පස්සේ බලමු Moon Mountains කියන එක තියෙන්නේ කොහෙද කියන එක. The old Moon Mountains කියලා කියන්නේ ඒ ආරම්භය කියන එක. එතන තමයි. ඒක පරණ සිතියම් වල තමයි මේ Moon Mountains කියන එක දකින්න හම්බෙන්නේ. නූතන සිතියම් වල දකින්න හම්බෙන්නේ නැහැ මේක.
ඊළඟ point එක මට කියන්න තියෙන්නේ in the first two lines of a sonnet. මේක sonnet එකක්. sonnet එකක් කියලා කියන්නේ පේලි 14ක කවියක්. sonnet එකේ පළවෙනි පේලි දෙක තුල the poet takes the river as the son of the African moon mountains. එයා කියනවා අප්‍රිකානු චන්ද්‍ර කඳු වැටිය නේ චන්ද්‍ර කඳු වැටියේ පුතා මෙයා පිරමිඩ් වලයි කිඹුලන්ගේ ප්‍රධානියා කියලා කියනවා. මෙතන කිඹුල්ලෝ කියලා කියන්නේ ගොඩක් නයිල් ගංගාවේ වැඩිපුරම ඉන්නේ කිඹුල්ලෝ. ඒ තරම් කිඹුළු තොගයක් ඉන්නවා මේකේ. The river is so much fruitful or useful and does immense service. දෙවන්ද සේවයක් කරනවා to wet the parched soil. කර වෙලා ගිය, වියලී ගිය පොළොව තලය නැත්තම් කාන්තාරය තෙත් කරන්න කොයිතරම්නම් සේවයක් මේ ගංගාව කරනවද? It is also commended for looking after the dark people since ancient times. පැරණි කාලේ ඉඳලා කළු මිනිස්සුන් බලා ගන්න ඕන් හිටියා. ගංගාව හිටියා. The way it flows down is so charming. ගංගාව ගලාගෙන යන විදිය කොයිතරම් මනස්කාන්තද, සුන්දරද. ඉතින් මිනිස්සු පැකිලෙන්නේ නැහැ ගරු කරන්න මේකට. People in the desert had to travel thousands of miles in thirst and fatigue. තිබහෙන් මහන්සියෙන් මිනිස්සුන්ට ගමන් කරන්න වෙනවා. ඉතින් ඔවුන් සලකන්නේ මේක දෙවි කෙනෙක් කියලා. ඒකට වන්දනාමාන කරන වෙනරේට් කියන වන්දනාමාන වචන පාවිච්චි කරන වෙනරේටඩ් God concept එක. But in the meanwhile, they were in the constant fear of it. අර මං කිව්වා පළවෙනි පේජ් අට තුල අපි දැක්කා කොයිතරම් බයක් මිනිස්සුන්ට තියෙනවද කරුත්තයක් කොයිතරම් තිබුණාද කියන එක. However, it would have been an error. මේක වැරද්දා. මිනිස්සු කරු වැරද්දා. ගංගාවට වඳින්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය ගංගාවක් කියන එක. අපි දැක්කා ඒක ඊළඟ පේජ් 6 තුල. I would have made the Nile is also a river and like any other river. It flows down, making the barren land moisten and making it green. මුඩුබිම් සදාහරිත කරමින් මේ ගංගාව ගලාගෙන යනවා. With the pleasant sunrise and green isles, it happily and quietly flows into the sea. ඔන්න අර කවියේ තිබුණු යම් අර්ථයක් මෙතන අපිට සරල කරලා ඔයගොල්ලන් දැක්කා තියෙනවා කියන එක. Shall we go to the next part? Okay, number 5 වලට අපි යනවා පුතේ incident එකට. බලමු සිදුවීම මොකක්ද මෙතන කියන එක. එතකොට incident is somewhat a nourishment for the introduction. incident එක ඔයගොල්ලෝ කතා කරු දැන් introduction එකට පුංචි ප්‍රබෝධයක් නැත්නම් පුංචි පෝෂණයක් සපයනවා. The Nile is the son of the all moon mountains of Africa and the chief of the pyramids and crocodiles. It is so fruitful and useful to the people of Africa that the deserts are fed. Kantara fed කියන්නේ පෝෂණය කරනවා. වතුරෙන් has been nursing පෝෂණය කරා කළු මිනිසුන් අප්‍රිකාවේ පැරණි කාලේ ඉඳලා නේ. ඒතර වන්නේ කවිය තුල තිබුණු සංකීර්ණ වාක්‍ය රටාවෙන් මිදිලා අපි සරල වාක්‍ය රටාවකින් මේ කතා කරන්නේ. As the river
is so useful and its flow එක ගමන flow කියන්නේ bring the people so comfort as people had been struggling or suffering from thirst and fatigue මිනිස්සු තිබහ මේක කාන්තාර භූමියක් නේ නිරන්තර තිබහ තියෙනවා නිරන්තර වෙහෙස තියෙනවා ඒ වෙහෙසෙන් පීඩා වන දුක් විඳින මිනිසුන්ට තමයි පෝෂණය ප්‍රබෝධයක් ගෙනාවි ගංගාව and the river flows between Cairo and Deccan මේක අපිට අනිත් පැත්ත වෙන්න ඕන ඩෙකෑන් වලින් පටන් ගන්න කයිරෝ වලින් ඉවර වෙන්නේ නේ කවියක් හින්දා කයිරෝ and ඩෙකෑන් අනිත් පැත්ත හරවලා තියෙනවා තව හේතුවක් තියෙනවා මේ කයිරෝ එක අවසානය ඩෙකෑන් එක ආරම්භය කියන එක දැන් මේ යන්නේ අතීතයට කවිය යන්නේ නේ වර්තමානයේ සිට අතීතය දක්වා යන කතාවක් පෙන්වුම් කරනවා මේ කයිරෝ and ඩෙකෑන් කියලා පාවිච්චි කිරීම තුළ ඩෙකෑන් and කයිරෝ කියන්නේ නැතුව නේ සාමාන්‍යයෙන් අපි ලියන්නේ ආරම්භය සිට අවසානය දක්වානේ මේක අනිත් පැත්ත හරවලා තියෙනවා The Nile is venerated. Garu karno me minisu missing. People would have been wandering with their tastes. Minisu gaman karana onge rasayan tula inclination onge pelambavim tula and they should have had ignorance about the barren waste of land. But the Nile River really made a revolution in their lives. Ne ගංගා කොයිතරම් විප්ලවයක් ඔවුන්ගේ ජීවිතවලට කරන්න පුළුවන් කරලා තියෙනවද නේ අර කාන්තාර බිම කොයිතරම් සරු කරාද මේ මිනිසුන්ගේ ජීවිත කොයිතරම් වෙනස් කරාද ගංගාවකට කොයිතරම්නම් අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන්ද කියලා මේ කතා කරන්නේ The river has moistened the dry and parched soil and like any other river it has contributed enormously to make the land green සදාහරිත භූමියක් කරේ ගංගාව So today the Nile River flows to the sea with the pleasant sunrise and amidst green isles ඔයාලට වැදගත් මොකක්ද පොයින්ට් එකක් විතරක් ආවා නම් එතන ගන්න පුතේ ඉන්සිඩන්ට් එක යටතේ We will go to the theme. ඊළඟ පොයින්ට් එක ගමු theme කියන එක. මං කිව්වා කවියේ කොටස් දෙකක් තිබ්බා. ඔයගොල්ලෝ දැක්කා අර මුලින් මං කරපු වැඩේ. මේක සොනට් එකක්. සොනට් එකක් කියලා කියන්නේ පේලි 14ක කවියක්. එතකොට සොනට් එකේ පළවෙනි පේලි යටට අපි කියන්නේ ඔක්ටේව් කියලා. පළවෙනි එක. ඊළඟ පේලි 6ට කියන්නේ සිස්ටට් කියලා කියන්නේ. ඉතින් නම් දෙක ඉගෙන ගන්න ඕනේ කලින් දන්නවා ඒගොල්ලෝ කට්ටිය නම් දන්නවා මේක. ඒතර පළවෙනි පේලි 8 තුල the poet talks about how people used to take the Nile. අපි කතා කරේ මිනිස්සු කොහොමද නයිල් ගංගාව දකින්නේ දෙවි කෙනෙක් වන්දනාමාන කරන්නේ කොහොමද ඒක සලකනවා මූන් මවුන්ටන්ස් වල පුතා මහා ලොකු ගරුගාම්භීරත්වයක් දෙනවා පිරමිඩ් වල ප්‍රධානියා කිඹුලන්ගේ ප්‍රධානියා එන්න මෙතනදී කවියා ප්‍රවර්ධනය කරන්නේ ප්‍රමෝට්ස් කරන්නේ සම්ප්‍රදාය ට්‍රැඩිෂනල් කන්වෙන්ෂනල් ඇටිටියුඩ්ස් මිනිසුන් තුල තියෙන සම්ප්‍රදායානුකූල ගතානුගතික ආකල්පයන් අතීතයේ ඉඳලා තිබුණු කියන එක. මම ඒක කිව්වේ පුතේ අර කයිරෝ ටු ඩෙකෑන් අතීතය සොයාගෙන යෑම කියන එක. අතීතයට ගමන් කිරීම කියන එක. But in the sestet, the poet promotes the state of reality. ඊළඟ පේජ් 6 තුල කතා කරන්නේ යථාර්ථය කියන එක.
නයිල් කියන්නේ සාමාන්‍ය ගංගාවක්. මිනිසුන්ගේ ඝන වර්ගයාගේ ජීවිතය ප්‍රබෝධමත් කරන ගංගාවක්. එච්චරයි වෙනින් මුකුත් නෑ මෙතන කියන එක. ඒත් ටීම් එකේ ඔයගොල්ලෝ ලියා ගන්න පුතේ මොකක්ද ඔක්ටේව් එකේ පර්පස් එක මොකක්ද සිස්ටම් එකේ පර්පස් එක. අන්න ඒක තමයි ටීම් එක වෙන්නේ මේ කවිය තුල කියන එක. right moving මොකද 6 වෙනි පොයින්ට් එක යන්න අපි කරුණු 6 වෙනි කාරණාවට යන්නේ okay poetic techniques තොර වැදගත්ම techniques ටික අපි වෙන් කරගමු because this is a sonnet මේක sonnet එකක් in your exams when you write the answer මොන උත්තරය ලිව්වත් sonetic characters include කරන්න ඕනේ මේකට නැත්නම් ලකුණු හම්බෙන්නේ අපිට යම් ප්‍රමාණයක් අඩු වෙයි okay ඒක sonnet එකක විශේෂ ලක්ෂණයක් because these are older patterns මේ පරණ රටාවල් පරණ රටාවේ කවි so the structure of the answer should be included with poetic backgrounds let's see එතකොට මම කිව්වට the Nile can be categorized as OD අන්න පළවෙනි පොයින්ට් එක මේක OD එකක්. තාමත් කෙටියෙන් ඔයගොල්ලෝ ලියා ගන්න OD කියන concept එක. දැන් කලින් කිව්වා මේක addressing someone. A poem in which sometimes someone is addressed in the whole incident of the poem, the poet addresses the river. Right. එහෙනම් OD එකේ මොකද්ද මෙතන වෙන්නේ? Odical character එක තමයි පුතේ river කියන ගංගාවට තමයි මේ OD එක තියෙන්නේ. ඔන්න ඒ point එක. දැන් මේ odical effect එක ගන්න එයා කරන වැඩක් තමයි second person pronoun එක you කියන එක. ඔබ දව් කියලා ලියන්න කවිය තුල අපි දක්වන්නේ මේක you කියන එක නේද? එයා you කියන වචනේ you ඔබ කියලා කියනවා. are thou so fruitful or dost thou be joy? dost thou be dew? මේ පුටාගෙන දැක්කද ඔයගොල්ලෝ? මොන එක පාඩයක් හරි. සමන්කමක sonnet එකක් කියන එක a sonnet is formally a short lyrical poem always with one of the 14 lines of 10 or 11 syllables. එතකොට sonnet එකේ ලක්ෂණ බලන්න sonnet එකේ එක කාරණාවක් තමයි පේලි 14යි. ඒ වගේම එක පේලියක් ගත්තම syllables 10ක් හරි 11ක් හරි තියෙන්න ඕනේ.
syllabus කියන්නේ වචන break කරන විදිය. Rhymed according to one or other of certain definite scheme. මෙයක තුල යම් ක්‍රමානුකූල rhyming pattern එකක් තියෙනවා. ඒක maintain කරන්න ඕනි. විභාගයට අහන්නේ මේ sonnet එකේ තියෙන rhyming pattern එක මොකද්ද කියන එක. අපි දැනගන්න ඕනේ මොකද්ද එහෙම එකක් තියෙනවා කියන එක. දැන් මම කිව්වා octave එකක් තියෙනවා පළවෙනි පේලිය 8 sestet එකක් තියෙනවා. octave එකේ rhyming pattern එකයි sestet එකේ rhyming pattern එකයි දෙකක්. වෙන් කරගන්න එහෙම අපි. Okay. In the octave, the poet presents how the olden times කතා කරන්නේ පුතේ octave එකේදී අතීතයේ ගංගාවට තිබුණු తত্ত্বය වන්දනාමාන භාවය කියන එක sestet එකේදී ඒ මිත්‍යාව බැහැර කිරීම refuses the myths reality එකට ඒම කියන එක එන්න purpose එකනේ. Therefore, the whole poem can be divided into two parts. Octave Keats used a number of phrases to suggest that the Nile is ancient and regarded as a holy one. මේ වගේන් තමයි කියවෙන්නේ පැරණි භාවය කියන එක. මම කිව්වා moon mountain කියන එක ඉතාමත් පරණ සංකල්පයක්, pyramid පරණ සංකල්පයක්, salt nations, world began. wow පැරණි සංකල්ප. අතීතයට යනවා, ගෙනියනවා අපි. But in the sestet he uses a different set of diction. sestet එකේදී ඔහුගේ භාෂාවේ වචන රටාව වෙනස්. දෙකින් කියන්නේ the idea that the Nile is seen as any other river. සාමාන්‍යකරණය ලක් කරනවා. Flowing through the parched desert and making the land green on its way to the sea. For this purpose, the poet has used the words and phrases such as බලමු මොනවද පාවිච්චි කරන වචන කියලා අපි. කියවන්න පුතේ. මොන වචන? Okay. In the whole poem, the poet has personified. ඔන්න ඊළඟ point එක මෙතන personification එකක් තියෙනවා නේ. එතකොට පුද්ගලාරෝපණයනේ, පුද්ගල ලක්ෂණ දෙන්නේ. මෙතන පණ තියෙන තත්ත්වයට පත් කරා කියන එක. Here, using the second person pronoun thou and thee, the narrator addresses the river. එකතු කලින් කතා කරා එලියන්න ඕනේ මේවා. Taking it as a living thing. ඒතර ගංගාව සජීවමාන කරා. ගංගාව personify කරා. In the whole incident, it is quite significant that the poet has been able to create some vivid pictures. දැන් අපි දන්න පුදුම vivid pictures. බොහෝ ලස්සන රූප ඔළුවේ හදන එක, ගංගාවේ රූපම අවන එක තමයි visual imagery කියලා කියන්නේ. දෘශ්‍ය රූපකත්වය ඔහු භාවිතා කරන ඔහුගේ කවිය. මුළු කවිය තුළම ගංගාව අපේ හිත තුළම අවනවා. එහෙනම් visual imagery කියන එක main part එකක්.
The Nile rises from the snow-capped Deccan Plateau. Snow-capped එකක් තියෙනනේ. හිම වැහිච්ච තැනක් තියෙන. ඒ තරම් උස ස්ථානයකින් පටන් ගන්න මේක. Flows down. Plateau and flows down across the desert. It wets the desert land and makes it green and lush. Octave Kedi, Sonata Kedi, the poet uses some metaphors. Metaphors Bhavita Karno, in order to convey the idea that the Nile has been taken as some invisible force. Adushimana Balavegya Katiti Tibunu Kianaik. Pennanda Tamai, Karutte Pennanda Tamai, metaphors Pavachikana. Mokad metaphoric Ara Kande Daru. Parani Chandra Mitiavate Daruek Mea. Kilakian. It's a metaphor. Here the Nile is compared and it is taken as the son of the African moon mountain connecting